දැන් මේ 2020 simple harmonic question එක දැන් මේකේ පුතේ පොඩ්ඩක් බලන්න දැන් මේ මේක බැලුවෙන් පස්සේ දැන් මේකේ තියෙන horizontal motion එකක් තියෙන්නේ ඒ කියන්නේ හොඳට කියවලා බලන්න මේකේ පුතේ අපි බලන්න ඕනේ අපිට ගැටලුව හදන්න ඉස්සෙල්ලා මේක visualize කරගන්න පුළුවන් වෙන්න ඕනි සම්පූර්ණ ඇත්තටම පුළුවන් පුතේ මේක හොඳට අවබෝධයක් ගන්න පුළුවන් නම් මේ ගැටලුව හදන්න නැතුව අපිට පුළුවන් උත්තරේ ලියන්න. මේ උත්තරේ ගන්න පුළුවන් අරන් පෙන්නන්න පුළුවන්. ඕනනම් කෙනෙකුට අගේ ඉඳන් ගැටලුව ආරම්භයට හදාගෙන යන්නත් පුළුවන් ඕනනම් කෙනෙකුට ඕන. තේරෙනවද? ඒ තරම් මේකේ ඒ විදිහට අපිට පුළුවන් හරියට මම දැන් කොහොමද කියලා මම කියන්නම් හරියටම. දැන් මේකේ ඕන බලන්න පුතේ දැන් මේ ගැටලුව තියෙන හොඳට තේරුම් ගන්න මට කියන්න පුතේ දැන් මේකේ මේ how many කියන්නේ තන්තු කොටස් කීයක් තියෙනවද? මේ තියෙන සිංහල මීඩියම් එක. ඔගේ තන්තු කොටස් කීයක් තියෙනවද මේකේ ඔක්කොම ගැටලුවේ? තියෙනකොට. එකක් වගේ එකක් නෙවෙයි පුතේ. තන්තු කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ ගැටලුව කියනකොට right? එතකොට තන්තු කොටස් දෙකක් තියෙන එක තන්තුවක් එක එකේ ස්වාභාවික දිග ගත්තොත් දැන් අපි එක තන්තුවක් AB ඒකේ ස්වාභාවික දිග දෙකක් තියෙනවා. අනිත් තන්තුව පුතේ ස්වාභාවික දිග A DE. තේරෙනවද? right? තන්තු කොටස් දෙකක් තියෙනවා. එතකොට ඒක තේරුම් ගන්න. එතකොට දැන් මේ තන්තු කොටස් ඇදිලා තියෙන සීලක්ෂයේදී අංශුව සමතුලිතතාවය තියෙනවා. පැහැදිලිද? සමතුලිතතාවය තියෙනවා. ඒකක ප්‍රත්‍යස්ථමාපාංකය දීලා දැන් අපෙන් අහනවා අනිත් තන්තුවේ ප්‍රත්‍යස්ථමාපාංකය මොකක්ද කියලා. ඉතින් හරිම ලේසියෙන් සමතුලිතතාව දාපු ගමන් මෙතන එකක ප්‍රත්‍යස්ථමාපාංකය mg අනිත් තන්තුවේ ප්‍රත්‍යස්ථමාපාංකය kmg කියලා අරගෙන එතකොට අපිට පෙන්වන්න අපිට හොයන්න තියෙනවා කේවලාගේ. ඒ කියන්නේ ඒකේ ප්‍රත්‍යස්ථමාපාංකය හොයනවා කියන එක. ඉතින් සීලක්ෂයේදී හරියට සමතුලිත වෙන්න කේවලාගේ අපිට හොයාගන්න පුළුවන්. නේද? සමතුලිතතාව සලකලා. සමතුලිතතාව සලකලා ඒක බොහොම ලේසියෙන් සොයාගන්න පුළුවන්. හරි. අපි ඒක සොයාගත්තා කියමුකෝ. ඒක මහ ලොකු වැඩක් නෙවෙයි නේද? right? මේ දැන් මේකේ මේ ෂේන් පැහැදිලි නේද ඒක? එතකොට දැන් ඒ කොටස ලේසියෙන් අපිට කරන්න පුළුවන්. දැන් මේක visualize කරගන්නේ කොහොමද කියලා බලමු. right? visualize කරගන්නේ කොහොමද කියලා. දැන් මේ ගත්තොත් පුතේ දැන් there are two strings, two parts of natural length of one string is 2a, other string is a. Now particle is in equilibrium at point C, right? So modulus of elasticity of the one string is given, so you have to find the modulus of elasticity of other string, right? Then let's see how you can visualize this problem properly. දැන් මේක පුතේ ගාන හදන්නේ නැතුව අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම ගැටලුව මොන වගේ මොන ආකාරයකටද සිම්පල් හාමොනික් මොෂන් එක වෙන්නේ කියන එක සම්පූර්ණයෙන් බලන්න පුළුවන්. තේරුණාද? දැන් ඒක පොඩ්ඩක් බලන්න මේක කොහොමද සිම්පල් හාමොනික් මොෂන් එක වෙන්නේ කියන එක. දැන් මේකේ අපි ගත්තොත් පුතේ මේ විදිහට තියෙන්නේ. මේ ආකාරයට තියෙන්නේ. right? දැන් මෙතනදී මේ අංශු දැන් මෙතන බලන්න මුලින්ම කියන්නේ D සහ B සහ D අතර සිම්පල් හාමොනික් මොෂන් එක වෙනවා කියලා. මොකද D ලක්ෂයට ඇදලායි මෙතනට අතාරින්නේ. right? D ලක්ෂයට ඇදලා මේක අතාරින්නේ. එතකොට D ලක්ෂයට ඇදලා අතාරියොත් මේක මෙන්න මේ දැන් C ලක්ෂය අපි දන්න මේක පුතේ කියන්නේ මේක සමතුලිතතාවය තියන්න පුළුවන් ලක්ෂය මොකද්ද? සමතුලිතතාවය තියන්න පුළුවන් ලක්ෂය මොකද්ද මේ අංශුව? C ලක්ෂය. එහෙනම් C ලක්ෂය අපි චලිත සමීකරණ ගොඩනැගුවෙන් පස්සේ මම මේ කියන්නේ
සීලක්ෂය අපිට පෙන්눔 කරන්න පුළුවන් චලිත කේන්ද්‍රය කියලා. සීලක්ෂයේ චලිත කේන්ද්‍රය වෙලා දීලක්ෂයේ අංශු නිශ්චලතාවයේ තියෙනවා නම් ඒ මුලින් ඇති වෙන චලිතයේ විස්තරය මොකක් වෙන්න ඕනද පුතේ? ෂේන් කියන්න බලන්න. මොකද දැන් සීලක්ෂයේ චලිත කේන්ද්‍රය වෙනවානේ මේකේ පැහැදිලිව. දැන් බීසා ඩී අතර චලිතය සිද්ධ වෙන්නේ අංශු දෙක යටතේමයි. මොකද දෙකම ඇදලා තියෙන්නේ. ඒක තේරුම් ගන්න ඕන පළවෙනි එක. එතකොට බීසා ඩී අතර චලිතය වෙනකොට මේක අංශුව ඩී වලට ඇදලා අතනවා. ඩී වලදී අංශුවේ ප්‍රවේගය මොකක්ද? බිඳුවයි. බිඳුව නම් බීසා ඩී අතර චලිතයට චලිත කේන්ද්‍රය වෙන්න ඕනේ සීනේ. විස්තරය වෙන්න ඕනේ මොකද්ද? 2a 2a විස්තරය වෙන්න ඕනේ. තේරෙනවද? 2a වෙන්න ඕනේ. එහෙමනම් පුතේ දැන් මෙතන D සහ B අතර චලිතයේදී මෙතන හරියටම සම්පූර්ණ චලිතයෙන් කාලක් සිද්ධ වෙනවා. මේ ආකාරයට. පේනවද? ඔන්නෝම සිද්ධ වෙනවා. right? මේ රූපේ ඕනම් ඇඳලා ඊට පස්සේ ගැටලුව පටන් ගන්න පුළුවන්. එක කොලයක ඇඳලා තියා දැන් විභාගෙදී. තේරුණාද? මම මේ අදිනේ. ඕනේ. right? ඇඳලා තියා. ඊට පස්සේ මේක මෙතින් අදින්නේ නැහැ. මේක උත්සාහ කරන 2a දුරක් යන්න මේ පැත්තට. ඇයි? හැමතිස්සෙම සල්ලන්වත් චලිතයක මේක සම්මිති දුරක් යන්න බෑ. පූර්ණ චලිතයක් වෙනවා නම් කේන්ද්‍රයෙන් දෙපැත්තට සමාන දුරවල් යන්න ඕනේ. ඉතින් මේක යන්න උත්සාහ කරනවා. ඒතකොට මෙතනට වෙනකන් යනවා ඔහොම. එහෙනම් ඔන්න පළවෙනි චලිතේ. මෙන්න මේ ටික තමයි සිද්ධ වෙන්නේ පළවෙනි චලිතේට. තේරුණාද? ඔය ටික වෙන්නේ. right? ඊට පස්සේ B වලට ආපු ගමන් මොකද වෙන්නේ? මේ තන්තුව ඇකිලෙනවා. AB තන්තුව. ඒක ස්වාභාවික දිගට ඇවිල්ලානේ. තේරුණාද? හැබැයි ඒගොල්ලෝ කියන දැන් මෙතනට එනකොට ප්‍රවේගය හොයන්න කියලා කියනවා අපිට. හැබැයි ඒ ප්‍රවේගයට මේ ආවේගයක් දීලා ප්‍රවේගය අඩු කරලා මෙතනින් යවනවා කියලා කියනවා. සම්පූර්ණ ගැටලුව කිව්වොත් මම ගැටලුව සම්පූර්ණ කියපු නිසා මම දන්නේ ඒ නිසා right මෙතන අඩු කරලා යන කොහොම හරි කමන්නේ මේ ටිකේ B වලින් පස්සේ B සහ A අතර චලිතය සිද්ධ වෙන්නේ කොහොමද කියලා මට කියන්න මේ පුතේ කොහෙද මේ චලිතෙට B සහ A අතර චලිතයට චලිත කේන්ද්‍රයේ තියෙන්නේ කොහෙද for the motion between A and B where is the center of the motion under what string at the motion එක සිද්ධ වෙන්නේ එක string එකක් යටතේ ඒ string එක මොකක්ද D තන්තු D තන්තු අන්න හරි D තන්තු කොටස යටතේ තමයි B සහ A අතර චලිතය සිද්ධ වෙන්නේ. හරි. එතකොට ඒකට චලිත කේන්ද්‍රය වෙන්නේ කොහොමද? බලය ශූන්‍ය වන ලක්ෂය. දැන් හිතෙන් මවා ගන්න තනි තන්තුවක් තියෙන්නේ කියලා. ඒක E ලක්ෂයට ගැට ගහලා තියෙන්නේ. තනි තන්තුවක් තියෙනවා E ලක්ෂයට ගැට ගහපු තන්තුවක්. ඒක ස්වාභාවික දිග ED. ඒක ස්වාභාවික දිග ED. ED නම් B සහ A අතර චලිතය සිද්ධ වෙනකොට ඒක කොච්චර දුරක් ඇදිලාද? B මෙච්චර දුරක් දැන්ටමත් ඇදිලා. චලිත කේන්ද්‍රය කොතනද තියෙන්නේ? B සහ A අතර සිදුවන චලිතයට. Where is the center of the motion? Shane can ban D D. Oh, D is the center of the motion. ගාන හැදෙන්න D Because if when this string comes to natural length, this is the point particle kept in equilibrium. Right? D. එයාපෝ සාමාන්‍ය D තමයි
චලිත කේන්ද්‍රය වෙන්නේ. සිංගල් ස්ට්‍රින්ග් එකක් යටතේ මෝෂන් එක සිද්ධ වෙනවා නම් එක තන්තුවක් යටතේ මෝෂන් එක සිද්ධ වෙනවා නම් ඩීලක්ස්. එහෙනම් මොකද වෙන්නේ? මෙතන මෙන්න මේක අරය කරගත්තු වෘත්තයක් එන්න ඕන මෙතනට මේ ටිකට. එතකොට එන්නේ පුතේ මෙන්න මේ විදිහට. මේ තේරෙනවද? ඩීලක්ෂය කේන්ද්‍රයකට මෙන්න මේ ටික චලිත කේන්ද්‍රයකට මෙන්න මේ වගේ කොටසක් චලනය වෙනවා. ඒත් අපිට මේ ගැටලුවේ අවසානයේදී ආන්නේ D වලින් මේ පැත්තට ගිහිල්ලා ආපහු B දක්වා එන්න කාලය මං හිතන්නේ නේද? එහෙම නේද? අපෙන් අහන්නේ මේ ගැටලුවේදී අන්තිමට P අංශු B වෙත ළඟා වෙන විට. D වලින් පටන් ගත් P අංශු දෙන වතාවට B වෙත ළඟා වීමට ගත වන කාලය. ඒ කියන්නේ D වලින් මෙතනට ගිහිල්ලා right අපි අන්තිමට අහන්නේ D වලින් මෙතනට ගිහිල්ලා ආපහු B වලට මෙන්න මෙතනට B ලක්ෂයට දෙවෙනි වතාවට B ලක්ෂයට ළඟා වන කාලය. ඉතින් හරිම ලේසි. අපිට මෙන්න මේ ටික චලනය වීම සඳහා මෙන්න මේ කෝණය ඕනි. මේක ඇල්ෆා, මේක පයිරින් ඇල්ෆා, right? ඊළඟට මේ පයිරින් ඇල්ෆා භාවිතා කළා මේ කාලය ටික හොයන්න පුළුවන්. මෙතනට ගිය කාලය ටික. මේ 503 නේද? ඈ? අල්ෆා 503 නේ අපිට කෙලින්ම දාගයි. ඔව්. අල්ෆා කියන්නේ? ඔව් ඇල්ෆා බොහොම ලේසියෙන් එනවා. ඇල්ෆා කියන්නේ මෙතන මේක 2A වෙන්න බෑ මේකේ. ඔව්. තේරෙනවද? මේකේ මෙතන BC කියන්නේ Aද? A නේ. ඔව්. එතකොට භාගය. මෙතන පයි බෙදීම 3යි එතකොට එන්නේ. ඇල්ෆා කියන්නේ. right? ඇල්ෆා පයි බෙදීම 3යි. එතකොට බොහොම ලේසියෙන් ගන්න පුළුවන්. දැන් පුතේ මේ ගැටලුව හදන්න ඉස්සලා දැන් මම පුතාලට කියලා දීලා තියෙන නිසා මේක බොහොම ලේසියෙන් විෂුවලයිස් කරගන්න පුළුවන්. මේ වගේ ගානක් ආවත් වෙන ගැටලුවක් ආවත් මේක විෂුවලයිස් කරන්න පුළුවන්. මේ කියන්න පුතේ දැන් මේකේ සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් මේ ගැටලුවට චලිත කීයක් වෙන්න පුළුවන්ද? සිම්පල් හාමොනික් මෝෂන් චලිත. උපරිම කීයක් වෙන්න පුළුවන්ද? ප්‍රවීන් කියන්න බෑ. මේ ගැටලුවට සිම්පල් හාමොනික් මෝෂන් කීයක් වෙන්න පුළුවන්ද? Ko ඉන්නවද? Simple harmonic motions කීයක් වෙන්න පුළුවන්ද පුතේ මේ ගැටලුවට කියන්න බෑ. How many simple harmonic motions? මොකක්ද කියන්නේ? ඈ සරල අනුවාදිත චලිත කීයක් වෙන්න පුළුවන්ද පුතේ? මේක. ඈ උපරිම වෙන්න පුළුවන්. චේන් කියන්න බෑ. 3යි. නමුත් ගැටලුව සෙට් කරලා තියෙන්නේ සිම්පල් හාමොනික් මොෂන්ස් දෙකක් වෙන විදියට. right? ඒක තේරුම් ගන්න ඕනේ. ගැටලුව සෙට් කරලා තියෙන්නේ සිම්පල් හාමොනික් මොෂන්ස් දෙකක් වෙන විදියට. මොකද DE අතර චලිතයක් වෙන්නේ නැහැ. මේකේ DE අතර චලිතයක් වෙනවා නම් එතකොට AB කියන තන්තුව යටතේ චලිතයක් සිද්ධ වෙනවා. තේරෙනවද? එතකොට චලිත 3ක්. උපරිම වශයෙන් චලිත 3ක් සිද්ධ කරන්න පුළුවන්. එතකොට දැන් මෙතන චලිත දෙකකට ලඝු කළා ගැටලුව අපිට සෙට් කරලා තියෙන මෙතන. right? ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒක ඉතාමත් වැදගත්. මේ හැමදේම හැම අස්තක් මුලක් නෑරම කරුණු තේරුම් ගන්න ඕනේ. අවබෝධය තියෙන්න ඕනේ. එතකොට ගැටලුව කියවන්නේ ඉස්සෙල්ලා මෙතන චලිත වෙනවා කීයක් වෙනවද? චලිත දෙකක් වෙනවා. ওই චලිත දෙකට කේන්ද්‍ර කොහෙද තියෙන්නේ කියන එක මුලදීම තීරණය කරගන්න පුළුවන්. එහෙම නොහැකියාවක් තියෙනවා නම් කියන්න පුතේ මට. එහෙම අවබෝධයක් නැත්නම්. කොහොමද කරන්නේ කියලා. දැන් බලමු ගැටලුව හැදුවන් පස්සේ තවත් දුරට තේරෙයි. දැන් බලන්න අපි ගැටලුව හදාන්න ඉස්සෙල්ලා මේ ගැටලුව හදන්න තාම පටන් ගත්තේ නැහැ. හදන්න ඉස්සෙල්ලා අපි ඔක්කොම මේකේ කේන්ද්‍රය කොහෙද? පළවෙනි චලිතයේ කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? දෙවෙනි චලිතයේ චලිත කේන්ද්‍රය කොහෙද තියෙන්නේ? කියන ඒවා ඔක්කොම ගණනය කරගන්න පුළුවන්. තේරුණාද? සියලුම ගණනය කරගන්න පුළුවන්. හරි දැන් අපි බලමු පළවෙනි කොටස අපි කරන්නේ. දැන් පළවෙනි කොටස කියන්නේ දැන් මෙතන සීලක්ෂයේදී අංශු නිශ්චලව තියෙනවා. අංශු නිශ්චලව තියෙන සීලක්ෂයේදී. එහෙනම් මොකද කියන්න පුළුවන්? සීලක්ෂයේදී අංශු නිශ්චලව තියෙනවා නම්
C ලක්ෂය කියන්නේ හරියට මේ දැන් මේක ඇදලා තියෙන තන්ත්‍රයේ මධ්‍ය ලක්ෂය. right? ඒතර මේ පැත්තට දෙකක් A තියෙනවා. මෙතන B ලක්ෂය. මේ පැත්තට හරියට ඒ දුරකින් වෙන් කරලා තියෙන ලක්ෂය D ලක්ෂය. මෙතන E ලක්ෂය. මෙතන A ලක්ෂය. දැන් C ලක්ෂයේ තන්තු සමතුලිතතාව ගත්තොත් අපි හිතමු දැන් සමතුලිතතාවය තියෙනවා නම් අපි ගත්තොත් මේක T1 මේක T2 කියලා ගත්තොත් මොකද කියන්න පුළුවන්? T1 T2 කියලා ගත්තොත් T1 සමානයි T2 වෙන්න ඕනේ. ඒ සමතුලිතවන්ති T1 කියන්නේ මේ දුර දෙක මේ දුර ඇවිල්ලා අපිට තියෙන දෙකක් මේ දුර A මේ දුර A මේ දුර දෙකක් A. right? එතකොට දැන් මෙතන බලන්න පුතේ දැන් මෙතන මේ පැත්තේ විතතියගේ මේ තන්තු කොටසේ විතතිය A සහභාගී දෙකක් A. ඒතකොට මේ තන්තුවේ අපිට දීලා තියෙනවා මෙතන mg දීලා තියෙනවා සහභාගී A වන ප්‍රත්‍යක්ෂ තන්තුවේ ප්‍රත්‍යක්ෂ මාපාංක mg කියලා දීලා තියෙනවා. right? මේකේ D තන්තුවේ ප්‍රත්‍යක්ෂ මාපාංක mg මේකේ මේ තන්ත්‍රයේ ප්‍රත්‍යක්ෂ මාපාංකය අපිට දීලා තියෙනවා kmg කියලා. එහෙනම් T1 වලට එන්නේ kmg. එතකොට අපි දන්නවා lambda E at L. එතකොට lambda E at L lambda කියන්නේ kmg. දැන් විතතිය ඇවිල්ලා A at දෙකක් A තමයි ස්වාභාවික දිග. natural length is 2a. එතකොට T2 කියලා කියන්නේ විතතිය mg වාරයක් විතතිය දෙකක් A ස්වාභාවික දිග A. right? ඔය දෙක සමාන කරුවන් පස්සේ. right? අංශීය සමතුලිතතාව සැලකීමෙන්. අපිට කේවලගේ එනවා මෙතන එකපාරෙන්. mg කැපිලා යනවා. right? A කැපිලා යනවා. K සමානයි 4 කියලා එනවා. කේවලගේ 4 කියලා එනවා. නිකම්ම කේවලගේ එනවා පුතේ සමතුලිතතාව සලකපු ගමන්. පැහැදිලි? right? ඊට පස්සේ D සිට B දක්වා චලිතය අපි ගත්තොත් D සිට B දක්වා චලිතය. right? තන්තු දෙක යටතේම සිද්ධ වෙන්නේ. ඉතින් අපිට පුළුවන් පුතේ සමතුලිත අවස්ථාවක් සලකන්න මේක. ඊළඟට කියලා දෙනවා මම කලින් ගැටලුවෙත් අපි සාකච්ඡා කරනකොට කිව්වා පුතේ මේ දුරවල් පිළිබඳ හරියට සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. මට කියන්න මේ පළවෙනි D සිට B දක්වා චලිතයට දුර මනින්නේ කොහේ ඉඳලාද කියලා. දුර මනින්නේ කොහේ ඉඳලාද? අපි ඒගොල්ලෝ දීපු තැන ඉඳලා දුර මනින්න ඕන අනිවාර්යෙන්. අපිට ඕන තැන් වල ඉඳලා දුරවල් මනින්න බෑනේ. D සිට B දක්වා චලිතය. ඒ කියන්නේ තන්තු දෙක යටතේම සිද්ධ වන චලිතයට දුර මනින්නේ කොහේ ඉඳලාද පුතේ? විස්ථාපනය කොහේ ඉඳලාද ගන්නෙ? කො කියන්න කවුරු හරි ටක් ගන්න. හලෝ හෙලෝ සමේ මොකක්ද ඇහුවේ? දැන් මේ පළවෙනි චලිතයට B සහ D අතර චලිතයට තන්තු දෙක යටතේම සිද්ධ වන චලිතයට දුර මනින්නේ කොහේ ඉඳලාද? C වලින්. C වල ඉඳලා. මොකද CP සමාන x කියලා දීලා තියෙනවනේ. ඒකෙන් අපි තේරුම් ගන්න ඕනේ දුර මනින්නේ C වල ඉඳලා. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි පොඩි විස්ථාපනයක් දෙමු. එතකොට අපිට ලේසි කෙලින්ම අපිට අර x ඩබල් ඩොට් සමානයි ඔමේගා වර්ග x ආකාරයට චලිත සමීකරණ එනවා කියලා අපි තේරුම් ගන්න ඕනේ. එහෙම ආවේ නැත්නම් අපිට වැරදිලා. මොකද අනිවාර්යෙන් චලිත කේන්ද්‍රයේ ඉඳලා අපි x මැන්නොත් අපිට චලිත සමීකරණයේ සරලම ආකාරයට එනවා. සරලන්වත් චලිතයේ සරල චලිත කේන්ද්‍රය. දැන් අපි C වල ඉඳලා නේද? C කියන්නේ ඇත්තටම අපි කල්පියා දන්නවා මෙතන චලිත කේන්ද්‍රයේ විදිහට අපිට ලැබෙන්න ඕනේ කියලා. ගැටලුව හදන්න ඉස්සෙල්ලම. right? එහෙනම් අපි මොකද කරන්නේ? C වල ඉඳලා පොඩි විස්ථාපනයක් දෙනවා අංශුවට. x විස්ථාපනය මේ විදිහට. right? එතකොට අපි හිතමු x විස්ථාපනයක් දුන්නාන් පස්සේ තොරණේ x ඩබල් ඩොට්. පැහැදිලිද? ඔය විදිහට.
x විස්ථාපනයක් දෙනවා c වල ඉඳලා. එතකොට අපිට ගන්න පුළුවන් මේක t1 dash මේක t2 dash. දැන් f සමාන m දාන්න මේකට. චලිත අවස්ථාවට d සහ b අතර චලිතයට f සමාන m යෙදීමේ අපිට මේ අතර f සමාන m යොදන්න පුළුවන්. එතකොට අපිට එන්නේ x ඩබල් ඩොට් බලය ඇවිල්ලා t1 dash වෙන t2 dash equals mx double dot. හරි. t1 dash කියන්නේ පුතේ මොකද්ද කියලා? දැන් විතතිය මොකද්ද? a වලින් x ප්‍රමාණයක් අඩු වෙලා a රින් x තමයි දැන් විතතිය. ඊළඟට ලැම්ඩා කියන්නේ දැන් අපි දන්නවා ලැම්ඩා කියන්නේ 4ක් mg. right? මේ තන්තුවට ලැම්ඩා වලගේ 4ක් mg, k වලගේ 4ක් කියලා හොයාගත්තනේ. නේද? එතකොට 4ක් mg විතතිය ඇවිල්ලා a රින x යට දෙකක් රින t2 dash කියලා කියන්නේ ඒකේ විතතිය වැඩි වෙලා 2a mg වාරයක් 2a plus x over a. ඒකේ ස්වාභාවික දේ d තන්තු යටතේ මේ t2 dash එන්නේ d e තන්තු යටතේ right t1 dash එන්නේ ab තන්තු යටතේ ab තන්තු කොටස යටතේ තමයි t1 dash එන්නේ. එතකොට t2 dash එන්නේ de තන්තු කොටස යටතේ. එතකොට අපි තේරුම් ගන්න ඕන වෙන වෙනම මෙතන මේ හරියට ටක් ගාලා ඉක්මනින් වේගයෙන් ලියා ගන්න මේ තන්තු වල ආතති එන්නේ මොන තන්තු යටතේද කියන t1 dash ab තන්තු යටතේ t2 dash d තන්තු යටතේ ඒ අනුව ස්වාභාවික දිග භාවිතා කරලා ඒතර යටට එන්න ඕනේ ස්වාභාවික දිග හැමතිස්සෙම මේ සමීකරණය right සමානයි mx double dot right දැන් මේක සුළු කරලා ගන්න m කැපිලා යනවා m කැපිලා යනවා ඊළඟට මෙතන දෙකක් g ඍණ දෙකක් x දෙකක් ax දෙකක් gx යට හතරක් gx යට දෙකක් ඍණ ga යට a දෙකක් g ඍණ gx යට a x double dot මේ දෙක කැපෙනවා මෙතනින් අපිට එන 3යි gx යට a x double dot minus x double dot සමානයි minus 3g යට ax කියලා එනවා. එතකොට මේක තමයි අපිට මුලින් පෙන්වන්න තියෙන සමීකරණ x double dot ධන 3g යට ax equal 0 කියලා. පැහැදිලිද පුතේ? මේක තමයි මුලින් අපිට පළවෙනි කොටස චලිත සමීකරණ පෙන්වන්න තියෙන්නේ. පැහැදිලිද ඒක? පැහැදිලිද? සාරොඩ කියන්නේ. අරොඩ කියන්නේ. පුතේ විස්තරම අපි කියුවේ මෙතන සමතුලිත අවස්ථාවට චලිත සමීකරණය දැම්මා. කේවලගේ හොයාගත්තා. එතකොට මේ තන්තු දෙකක් යටතේ ගැට ගහලා තින්නේ. මේක එක තන්තු කොටසක් දැන් මේක තන්තු ඇදලා ගැට ගහලා දැන් සමතුලිතතාවය තියෙනවා. දැන් මේ මේසෙ උඩ තියෙන ඊ ලක්ෂ දෙකට ඈඳලා ගැට ගහලා තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට දැන් මේ T1 වලට හේතු වෙන්නේ AB තන්තු කොටස. T2 වලට හේතු වෙන්නේ DE තන්තු කොටස. එතකොට අපි දන්නවා ලැම්ඩා E යට එන්නේ පුතේ ප්‍රත්‍යස්ත තන්තු කාත තියෙන්නේ. ලැම්ඩා E යට L. E කියන්නේ විතතිය, A කියන්නේ L කියන්නේ ස්වාභාවික දිග.
දැන් මේකට දාලා මෙතන එන්නේ KMG A@2A. එතකොට මේ දැන් බලන්න මෙතන මේ ඒ දුරන මෙතින විතතිය දෙලින්. ඇයි? AB තන්තුව C වෙනත් එක්ක ඇදිලා. එහෙනම් A කියන්නේ විතතිය. එහෙනම් A8 ස්වාභාවික L කියන්නේ දෙකක් A8 දෙකක් right? lambda A8 lambda කියන්නේ KMG කියලා ඒගොල්ලෝ දීලා තියෙනවා මේ තන්තුවේ. මේ තන්තුවේ lambda mg කියලා දීලා තියෙනවා. lambda එතකොට මේ තන්තුවේ ඇදලා දෙකක් දුරක් ඇදලා තියෙනවා මේ සමතුලිත පීඨීමේදී. එතකොට මෙතන A ස්වාභාවික A. එතකොට ඒක ගත්තම k වලගේ 4යි කියලා එනවා. ඊළඟට අපි තන්තු දෙකේ අර්ථයේම චලනය සිද්ධ වෙනවා ඊළඟට අංශුව. අංශුවට පොඩි අපි දැන් අංශුව ඒගොල්ලෝ කියන්නේ පුතේ D වලට ඇදලා අතාරිනවා කියලා. එතකොට ඒක අපි බෙදාගන්නේ ගැටලු කොටසට. නමුත් අපි චලිත සමීකරණයේ ගොඩනගන්න අපි හිතනවා C වල ඉඳලා පොඩි විස්ථාපනයක් දීලා දීපු අවස්ථාව සලකලා අපි චලිත සමීකරණය ගොඩනගන්න. එහෙමයි ගන්න. පැහැදිලිද? දැන් D වල ඉඳලා අතන්නවා කිව්වන් පස්සේ අපි D වල ඉඳලා එන අවස්ථාවක් ගන්නත් පුළුවන්. ඒක අවුලක් නැහැ. නමුත් අපිට අපි චලිත සමීකරණය ගොඩනගන්න අපිට පුළුවන් C වල ඉඳලා අපි හිතන පොඩි විස්ථාපනය C වල ඉඳලා විස්ථාපනයක් තියෙන අවස්ථාව සලකන්න පුළුවන්. ඕනනම් මේක සලකන්න පුළුවන් මේ D වල ඉඳලා මෙහෙට දැන් අංශු එනවනේ. ඒ එන ගමන්න වගේ විශේෂ අවස්ථාවක් විදිහට. එක්තරා අවස්ථාවක්. හැබැයි අපි දුර මනින්නේ කොහෙන් ඉඳලාද? C වල ඉඳලා. පැහැදිලිද? එහෙම ගන්න පුළුවන්. එතකොට එහෙම ගත්තම බස් දැන් බලන්න දැන් මොකද? දැන් මේ අංශුව මෙතනින් මේ පැත්තට ගියා නම් මොකද වෙන්නේ? මේ තන්තු කොටසේ විතතිය අඩු වුණානේ. මේ තන්තු කොටසේ විතතිය වැඩි වුණා. ඒ අනුව අලුත් ආතතියින් අපිට ලකුණු ගන්න පුළුවන් T1 dash T2 dash කියලා. ඒ ආතතියින් ගන්න පුළුවන්. දැන් මේ සමීකරණය තමයි මෙතන 4ක් mg දැන් අපි මෙතන k වලගේ දන්න නිසා lambda කියන්නේ 4ක් mg යට 2යි ස්වාභාවික දෙකක් ඒ දින x උනා මේ තන්තුවේ ආතතිය. මේ තන්තුවේ ආතතිය වැඩි වුණා. මේ පැත්තට ගියන් පස්සේ මේ C වලින් මේ පැත්තට ගියන් පස්සේ මේ තන්තුවේ ආතතිය වැඩි වෙනවනේ. එතකොට මේ ප්‍රමාණය එනවා එතකොට. දෙකක් A ධන x වෙනවා. ඉතින් මේක සුළු කරලා ගත්තන් පස්සේ අපිට එනවා x ඩබල් ඩොට් ධන 3ක් g යට ax සමාන 0යි කියලා. right? පැහැදිලිද? උත්තරයි. හරිම සරලයි. මං කිව්වේ ගැටලුව මේක අපිට මවා ගන්න ඕන කියලා මුලින්ම ගැටලුව හදන්න ඉස්සෙල්ලා මවා ගන්න ඕන පටන් ගන්න. සම්පූර්ණ ගැටලුව ආසන් වුණත් එක්ක අපිට පුළුවන් වෙන්න ඕන විෂුවලයිස් කරන්න. එහෙම වුණොත් තමයි ගොඩ යන්න පුළුවන් හොඳේ. ඒක මතක තියාගන්න ඕනේ. right? සම්පූර්ණ ගැටලුව විෂුවලයිස් කරගන්න පුළුවන් වෙන්න ඕන. අර මං ඉස්සෙල්ලා කියපු විදිහට. දැන් අපි අන්තිමට අඳින්න ඕන රූප ටික අපි මුලින්ම අඳින්න පුළුවන් ඕන. පැහැදිලිද? මේ එතකොට අපිට පුළුවන් ඕන ගැටලුවක් ඒ විදිහට හිතන්න. right. ඊළඟ කොටස මොකක්ද තියෙන්නේ පුතේ? ඊට පස්සේ සූත්‍රයේ භාවිතයෙන් P අංශු B ට ළඟා වන විට B ප්‍රවේගයේ මේ බව පෙන්වන්නේ. right? මේ සමීකරණය දාන්න කියලා තියෙනවා. right? දැන් පුතේ අපිට කියන්න පුළුවන් අපි කියන්න ඕන පුතේ D ලක්ෂයේදී අංශුක ප්‍රවේගයේ බිඳුව. දැන් මේ සමීකරණයට අනුව දැන් චලිත කේන්ද්‍රය. අපි දැන් පුතේ කලින් කිව්වට මේ අපි චලිත කේන්ද්‍රය අඳුනගත්තා ඒවා කියන්න බෑනේ අපට නේද? අපි දැන් තමයි කියන්න ඕන චලිත කේන්ද්‍රය කොහෙද කියලා. අපි නමුත් කලින් අඳුනගෙන ආවට ඒක අදාළ නැහැ. අපි කියන්න ඕන දැන් චලිත සමීකරණය දිහා බලලා තමයි චලිත කේන්ද්‍රය C කියලා කියන්නේ. තේරුණාද? right? අපි කලින් අපිට ගැටලුව හදන්න පහසු කරගන්න විෂුවලයිස් කරගත්තට ඒ දේවල් අදාළ නැහැ මේ ගැටලුව මේ කරගෙන යන එකට. right? එහෙනම් අපි මොකද කරන්න ඕනේ? මේකට අනුව මොකද කියන්න පුළුවන්? චලිත කේන්ද්‍රය කොහෙද තියෙන්න ඕනේ? දැන් මේ සමීකරණයට අනුව චලිත කේන්ද්‍රය කොහෙද තියෙන්න ඕනේ? x ඩබල් ඩොට් සමානයි දැන් අපට ආව x ඩබල් ඩොට් සමානයි ඍණ 3ක් g යට ax x බිඳුව උනේ පස්සේ x ඩබල් ඩොට් බිඳුව x බිඳුවට x ඩබල් ඩොට් බිඳුව එම නිසා c චලිත කේන්ද්‍රය වේ.
C is the center of the motion, right? C is the center of the motion because acceleration is 0 when x equals 0, right? Is it clear? Right. දැන් පුතේ අපි බලමු දැන් මෙතන අපි හිතමු දැන් මෙතන දැන් x දැන් එන අපි චලිත කේන්ද්‍රයේ ඉඳලා d දුරකදී x ප්‍රවේගයේ බිඳුවයි. d දී ප්‍රවේගය ශූන්‍ය වේ. ශූන්‍ය බැවින් චලිතයේ විස්තරය මේක නිකන් කිව්වම ඇති පුතේ, right? ඒගොල්ලෝ C කියලා අරන් තිනවා. C සමානයි කීය වෙන්න ඕන? චලිත විස්තරය කියත හැකියි. C සමානයි 2ක් වෙන්නේ. චලිත කේන්ද්‍රයේ ප්‍රවේගයේ බිඳුවන ලක්ෂ්‍ය දුර චලිත විස්තරය. තේරුණාද පුතේ? then simple C ඒගොල්ලෝ C කියලා අරන් තියෙන විස්තරය. ඒතර අපි C කියලා ගමු එක, right? විස්තරය එන්න amplitude එක, amplitude is 2a. විය යුතුය. ඒක වෙන්න ඕනේ, right? එහෙනම් අපිට b ලක්ෂයට මේ සමීකරණය යොදමු. b ලක්ෂයට x dot වර්ගය සමානයි 3g at a. මේ තියෙන omega squared c squared minus x squared ag min. මේ සමීකරණය ඒගොල්ලෝ දීලා තියෙනවා ගැටලුවේ. බලන්න මේ සමීකරණය දීලා තියෙනවා අපිට ලියාගත්තා. අපි දන්නවනේ v වර්ග සමානයි omega වර්ග වාරයක්. අපි මේ සමීකරණය අපි a වර්ග ඍණ x වර්ග කියලානේ භාවිතා කරන්නේ. මෙහෙමනේ නේද? v වර්ග සමානයි omega වර්ග මෙතන a වර්ග ඍණ x වර්ග. මේ සමීකරණය තමයි ඒගොල්ලෝ දීලා තියෙනවා මේ. ගැටලුව. 3g at a c වර්ග ඍණ x වර්ග සූත්‍රයේ භාවිතය. p අංශු b ට ළඟා වෙන ප්‍රවේගයේ 3යි මූල g යේ බව පෙන්නන. ඉතින් හරිය ලේසියි. මේක අපි මේ ප්‍රවේග සමීකරණය යොදලා අපිට පුළුවන් කොහොම ලේසියෙන් කරන්න. හරි. චලිත කේන්ද්‍රයේ සිට b ලක්ෂයට දුර කොච්චරද? right? චලිත කේන්ද්‍රය. ඒතකොට අපිට ඕන ධන දිශාව කියලා පවර ගන්න පුළුවන්. අපිට ඕන මේ දිශාව ධන කියලා සලකන්න පුළුවන්. එතකොට අනිත් පැත්තට ඍණ වෙනවා. ඒ කියන්නේ x සමානයි ඍණ a විට vb v සමානයි vb කියලා ගමුවොත් ඒතර අපිට මෙතන ආදේශ කරන්න පුළුවන් vb වර්ගය සමානයි 3ක් g යට a c කියන්නේ 4ක් a 2ක් a වර්ගය ඍණ a වර්ගය. එතකොට අපිට එනවා 3ක් g යට a 3ක් a වර්ගය කියලා එනවා. එතකොට අපිට එනවා vb සමානයි 3යි මූල ga කියලා එනවා. vb සමානයි 3යි මූල ga කියලා එනවා. b ලක්ෂයට එන විට ප්‍රවේගයේ මුල් ගුණය. දැන් ඊට පස්සේ කියන ඒගොල්ලෝ ආවේගයක් දෙනවලු b වලදී ප්‍රවේගයේ මූල ga වෙන්න. right? මූල ga වෙන්න ආවේගයක් දෙනවලු. එහෙමනම් මෙතනින් පස්සේ ab තන්තුව ඇකිලෙනවා. දැන් b වලට එනකොට ප්‍රවේගයේ බිඳුව නැහැනේ දැන් මෙතනට එනකොට තියෙන ප්‍රවේගයක් වර්ගමූල 3යි වර්ගමූල ga කියලා දැන් ප්‍රවේගයකින් එන්නේ. එහෙනම් මෙතනදී මොකද වෙන්නේ? මෙතනින් පස්සේ මේ තන්තු AB තන්තු කොට ස්වාභාවික දිගට පැමිණෙනවා. එතනින් පස්සේ චලිතයේදී මේ තන්තුව ඇකිලෙනවා. AB තන්තු. එතකොට සම්පූර්ණ චලිතය සිද්ධ වෙන්නේ මෙන්න මේ DE තන්තුවේ යටතේ. එහෙමනම් අපිට මොකද වෙන්නේ? අපි DE තන්තුවේ යටතේ චලිත සමීකරණය ගොඩනගා ගන්න ඕන. right? ඉතින් ඒගොල්ලෝ කියන මේ විදිහට අපිට ගොඩනගා ගන්න කියලා. ඒගොල්ලෝ කියනවා චලිත සමීකරණේ මේ y පද වලින් පෙන්වන්න කියලා තියෙනවා නේද? මේ
ඊට පස්සේ PC අංශු B ළඟායට පීඩි ප්‍රවේගයේ B දිශාවට මූල AG වන පරිදි ආවේගයක් දීලා කොහොම හරි ප්‍රවේගය අඩු කරනවා. මූල කලින් මූල තුනක් මූල G තිබ්බ එක මූල G වලට එනක ආවේගයක් දෙනවා. B පසු කිරීම පසු ශ්‍රේණික නිශ්චලතාවයට පත්වන තෙක් P චලිත සමීකරණ මේ බව පෙන්වන්නේ. ඊළඟට අපිට ගන්න තියෙන්නේ B වලින් එහාට AB අතර චලිතයට. එතකොට අපිට සිද්ධ වෙන්නේ E වල ඉඳලා මේ ආකාරයට. දැන් මෙතන B තියෙනවා. අපි හිතමු අපි එහෙම වැඩන්නේ අපි හිතමු මෙතන මේ ස්වාභාවිකව මෙතන A නේ. D ලක්ෂය. මේ තියෙන්නේ A. එතකොට අපි හිතමු x දුරක් අංශුව x දුරකින් පිටන y දුරකින් පිටනකොට තොරණේ y ඩබල් ඩොට් කියලා ගමු. එතකොට තන්ත්‍රය ආතතිය අපිට ගන්න පුළුවන් t ඩබල් ඩෑෂ් කියලා. එකම බලය t ඩබල් ඩෑෂ් බලය. එතකොට අපිට f සමාන ma දාන්න පුළුවන් මේ අතට. f සමාන ma දැම්මොත් minus t double dash my double dot මට කියන්න පුතේ මේ y t double dash වල අගේ කීයද කියලා? t double dash වල අගේ කියන්නටක් ගන්න. t double dash වල අගේ කියන්න පුතේ. mg y over mg y over මේක ස්වාභාවික ගේනේ පුතේ මේ a එන්න ඕන මෙතනට මේ ටිකම ඔක්කොම විතතිය. දැන් මේක විදිහට ගත්තොත් මේ හරිය යනවනම් මේ රූපේ විදිහට ගත්තොත් ba මේ b සහ a අතර චලිත වෙනවනම් මෙතන ඉඳලා මෙන්න මේ ටිකම තනි තන්තුවක් යටතේ විතතිය වෙන්නේ. ඒක තමයි ඒ කියන්නේ. පැහැදිලිද? එතකොට අපිට එන්නේ my over a සමානයි my double dot. එතකොට මෙතන m to m කැපෙනවා y double dot ධන g at ay equal 0. එතකොට b වලින් ඉවතට චලිතය සඳහා අපිට එනවා මේ සමීකරණය. මේක බව පෙන්වන්න තියෙනවානේ. right? එතකොට a අතර චලිතයට බොහොම සරලයි. පැහැදිලිද? එතකොට අපිට තියෙන එක y double dot g at a y සමාන බිඳුව මගින් දෙන්නවා. එතකොට මෙතනදී y කියන්නේ dp දුර. dp දුර. එතකොට y වලට සීමා තියෙනවා. y වලගේ වෙනස් වෙන්න ඕන. y වලගේට ඇත්තට මෙතන සාමාන්‍යයෙන් ගැටලුවේදී ඒගොල්ලෝ දෙන සීමා. මෙතන අනිවාර්යෙන් y කියන එක වැඩි වෙන්න ඕනි. 3ක් ඒ වලට වඩා වැඩි වෙන්න ඕනි. right? අඩු වෙන්න ඕනි 2ක් ඒ වලට වඩා. නෑ එතන තියෙන ඔක්කොම කීයද 3ක් 6ක් ඒ වලට වඩා අඩු වෙන්න ඕනේ. 3ක් ඒ සහ නෑ 4ක් ඒ වලට වඩා වැඩි වෙන්න ඕනේ. y වලගේ 4ක් ඒ වලට වඩා වැඩි වෙන්න ඕනේ. 6ක් ඒ වලට වඩා අඩු වෙන්න මේ සීමා මේක ඇතුලේ හැමදෙස්සෙම අපි චලිත සමීකරණයක් ගොඩනගුවොත් මෙන්න මේවත් ලියන්න පුරුදු වෙන්න පුතේ. තේරෙනවද? මේවත් ලියන්න පුරුදු වෙන්න. දැන් මේකට අදාළ සීමාව මේ චලිත සමීකරණයට අදාළ සීමාව y මනින්නේ ඒගොල්ලෝ කියනවා d වල ඉඳලා කියලා. එහෙනම් y වලට සීමා දෙනවා. y d වල ඉඳලා මන්නේ නැහැ කියලා අපිට මේ d සහ b අතර. તો මේ සමීකරණය යොදන්න බෑ නේද? d සහ b අතරට මේ සමීකරණය යොදන්න බෑනේ d වල ඉඳලා මන්නා කියලා. මේ සමීකරණය අදාළ වෙන්නේ b සහ a අතරට. එතකොට එන්න ඕනේ y වලගේ මේ සීමාව, right? ඒක අපිට ගැටලුවේ සඳහන් කරලා නැතුවත් අපි පුරුදු වෙන්න ඕන පුතේ ඒක සඳහන් කරගන්න. right? සඳහන් කරලා ලියන්න. right? එතකොට අපිට පැහැදිලි. තව හොඳට. right? right. එතකොට ඊළඟට තියෙන්නේ b වලින් බලන්න සම්පූර්ණ කාලය සඳහා. right? so d වලින් පටන් ගෙන ආපහු දෙවෙනි වතාවට b වල පැමිණීම දක්වා ගත වන කාලය. එතකොට තියෙන්නේ මෙන්න මේ රූපය අපි අර කලින් හදපු රූපය ගන්න. right? මුලින්
විභාගෙ කටුවට ඇඳලා තියපු රූපේ ගන්න නේද? තේරෙනවද? ආයතන මේක විස්තරය හොයන්න ඕන පුතේ ඉස්සෙල්ලා. විස්තරය හොයා ගන්න ඕනේ ඊළඟට. විස්තරය හොයාගන්න දෙවෙනි චරිතයට විස්තරය මොකද්ද? කොහොමද දෙවෙනි චරිතයට විස්තරය හොයන්නේ? කියන්න බලන්න දෙවෙනි චරිතය දැන් මේ චරිතයට විස්තරය අපි කොහොමද හොයාගන්නේ? මේ චරිතයට විස්තරය බීදී ප්‍රවේගය අපි දන්නවා. right? බීදී ප්‍රවේගය වර්ගමූල G. ඒගොල්ලෝ ඇත්තටම බීදී 3යි මූල G කියලා. ඒක මූල G වලට අඩු කරලා දෙන්න. right? එහෙනම් අපිට ආපහු සමීකරණය දාන්න පුළුවන්. චලිත සමීකරණය දාන්න පුළුවන්. ඒකට ප්‍රවේග සමීකරණය. right? දාලා ඒකට ප්‍රවේග සමීකරණය v වර්ග සමානයි ඔමේගා වර්ග වාරයක් a වර්ග ඍණ y වර්ග. අලුත් චලිතයේ විස්තරය අපි ගමු ඔන්න b වර්ග කියලා. b වර්ග කියලා ගමු. එතකොට මෙතන ඔමේගා කියන්නේ g යට a b වර්ග ඍණ y වර්ග සමානයි v වර්ග. එතකොට මෙතන මූල g දාන්න g යට a b වර්ග y වලාගේ කීයද මෙතනට? කැපිටල් B ලක්ෂයට අදාළව y අගේ කීයද පුතේ? දෙලිම db දිග. db තමයි මේ y අගේ. તો db දිග ඇවිල්ලා 3ක් a. 9ක් a වර්ග කියලා එනවා. right? මේකේ වර්ගය. එතකොට g කැපිලා යනවා. එතකොට a වර්ග ධන 9ක් a වර්ග සමානයි b වර්ග කියලා එනවා. b සමානයි මූල 10ක් a කියලා එනවා. මූල 10 පදයක් තියෙනවා නේද? ඔව් මූල 10 පදයක් තියෙනවා. ඊළඟ උත්තරේ දිහාත් බලන්න කොසිනස් වලින් තියෙන්නේ. එහෙනම් කොසයින් කෝණයක් ගන්න ඕනේ ඒකේ. බලන්න උත්තරේ දිහා බැලුවම පස්සේ මූල 10 පදයකුත් තියෙනවා මේ. කොස් පදයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. right? ඒ අනුව උත්තරේ ලියන්න පුළුවන්. right? එතකොට අපිට ගන්න පුළුවන් right. ඊළඟට අපිට අපි ගන්න පුළුවන් T1 කියලා ගත්තොත් D සහ B අතර චලිතය. D සහ B අතර චලිතයට කාලය. ඊළඟ D සහ B අතර චලිතයට කාලය අපිට D සහ B අතර චලිතයට කාලය කොච්චර දෙන්නේ? T1 කියලා ගත්තා. T1 නම් අපිට එනවා ඒකට එන්නේ π ඍණ ඇල්ෆා යට ඔමේගා ඔමේගා ඇවිල්ලා එන්නේ අපිට කීයද එන්නේ ඔමේගා 3ක් g යට a right මෙතනින් ඇල්ෆා ගන්න එක ගන්න පුළුවන් මෙහි ඇල්ෆා සමානයි මේ cos alpha කියන එක සමානයි a යට 2ක් a ඒ කියන්නේ භාගයක් alpha කියන්නේ π බෙදීම 3යි. එතකොට T1 කියන එක එනවා අපිට a යට 3ක් g වාරයක් π ඍණ π බෙදීම 3 ඒ කියන්නේ 2යි π බෙදීම 3. දෙකක් π බෙදීම 3 කියලා එනවා. right දැන් අපි උත්තරේ දිහා බලලා අපිට අවශ්‍ය විදිහට මේ පදේ සකස් කරගන්න පුළුවන් right අවශ්‍ය විදිහට සකස් කරගන්න පුළුවන් මේක අපිට ලියන්න පුළුවන් මේ ආකාරයට a යට g වල වර්ගමූලයේ වාරයක් 2යි π යට 3යි මූල 3 කියලා ලියන්න පුළුවන් right මේ තමයි d සිට b දක්වා චලිතයට ගතවන කාලය. ඊළඟට අපි ගත්තොත් A සිට ඊළඟට මෙතන අපි හිතමු මේ අංශුව අපි මෙතන F කියලා හිතමු B A සහ B අතර අංශුව D දෙවෙනි චලිතයට මෙන්න මේ කෝණය අපි β කියලා ගත්තොත් අපි දැන් මේකේ
මේක විස්තරය අපි හොයාගත්තා මූල 10ක් කියලා. එහෙනම් මේක වර්ගමූල 10ක් මේ අනේ. රයිට් මේ දිගත් මූල 10ක් එතකොට අපිට මෙන්න බීටා කෝණය ගණනය කර ගන්න පුළුවන්. එතකොට මෙන්න B සිට F දක්වා චලනය වෙනකොට මේ වෘත්තයේ දිගේ නම් යන්නේ මෙන්න මේ කෝණය. එතකොට මේකට අදාළ කෝණය මෙන්න මේ ටික බීටා. ඊළඟ ආපහු F සිට B දක්වා යනකොට වෘත්තයේ දිගේ නම් මේ ටික යන්නේ. එතකොට ඒකටත් කෝණය බීටා මේ කෝණය. රයිට් බීටා. එතකොට 2යි බීටා. අපි F සිට BF සහ FB දුර චලිත වීමට කාලය අපි ගත්තොත් T2 නම් T2 අපිට ලියන්න පුළුවන් 2යි බීටා යට මූල G යට A. right මේකත් අපිට පුළුවන් බීටා ගන්න පුළුවන් මේ බීටා සමානයි බීටා කෝණය අපිට ගන්න පුළුවන් මෙන්න මේ දිග එතන මෙන්න මේ දිග බෙදන්න ඕන මේකෙන්. ඒත් මේ දිග කොච්චරද? ඒ දිග ඇවිල්ලා BD දිග. BD දිග කියන්නේ 3ක් මේ ටික. එහෙනම් බීටා කියන්නේ cos inverse 3ක් A යට මූල 10ක් ඒට කැපිලා ගියන් පස්සේ cos inverse 3ට මූල 10. එහෙනම් අපිට මෙතන එනවා A යට G වාරයක් වර්ගමූල 2යි cos inverse 3ට මූල 10 කියලා. ඕක තමයි T2 වෙන්නේ. පැහැදිලිද පුතේ? ඕක T2. එතකොට මේ කාල දෙක එකතු කරලා මුළු කාලය දෙන්න පුළුවන්. right? එම නිසා චලිතය සඳහා මුළු කාලය එම නිසා චලිතයට B දක්වා මුළු කාලය සමානයි T1 + T2 සමානයි. එතකොට මූල A යට G පිට ගන්න පුළුවන් 2යි cos inverse G යට මූල 3ට මූල 10 3ට මූල 10 ධන අනික් කාලය අපිට ඇවිල්ලා 2යි π යට 3යි මූල 3. පැහැදිලිද පුතේ? හරිම සරලයි. එතකොට මේ ගැටලුවට උත්තරේ මුලින් ලියාගෙන පටන් ගන්න පුළුවන්. මෙන්න මේ මම මේ පෙන්නන කොලේ මේ දෙක. තේරෙනවද? මේ ගැටලු හදන්න ඉස්සෙල්ලා නිර්මාණය කර ගන්න පුළුවන් දේවල්. හොඳට අවබෝධය තියෙනවා. පැහැදිලිද? ඔය දෙක. හරි? අවබෝධය තියෙනවා. ඒතර අපි එහෙම අවබෝධය තිබ්බා කියලා අපි ඒවා එහෙම ගත්තේ නෑ. නමුත් අපි ඔක්කොම පැහැදිලි කරුවා. මෙතන චලිත කේන්ද්‍රයේ තියෙන කොතනද මේ කියන්නේ ගලාගෙන යන විදියට මේක ප්‍රකාශ කරන්න ඕන. චලිත හැම තිස්සෙම චලිත සමීකරණ ගත්ත ගමන් චලිත කේන්ද්‍රයේ තියෙන කොහෙද නේද? ඒවා ප්‍රකාශ කරන්න පුළුවන්. විස්තරය මොකක්ද අදාළ චලිතයට? ඒවට අග්ගාලා අවබෝධ කර ගන්න ඕන හැම තිස්සෙම. ඒ විදිහට තමයි ගැටලුව යම්කිසි ෆ්ලෝ එකක් අනුව තමයි ගැටලුව ලියා දක්වන්න ඕනේ. right? ඒ විදිහට. එතකොට අපිට එනවා අන්තිමට මේ විදිහට මුළු කාලය. එතකොට ඒකද උත්තරේ තියෙන්නේ. D වලින් පටන් ගෙන දෙකක් එළියට අරගෙන තියෙනවා right? දෙකක් එළියට අරගන්න පුළුවන්. මේක දෙකෙම දෙක පොදුයි නිසා දෙකක් එළියට ගන්න පුළුවන්. දෙකක් එළියට ගත්තාන් පස්සේ මේ උත්තරේ එනවා. හරි.